වේදිකාවේ ඉන්න ජාතික ජනබලවේගී නායක මණ්ඩල නියෝජනය කරන සහෝදරවරුන් සහෝදරියන්ගේ මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. දැන් අප ඉදිරියට ඇවිල්ලා තිනවා යලි ජාතික මැතිවරණය. මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ 9 වෙනිදාට කලින් ලංකාවට අලුත් ජනාධිපතිවරයෙක් තෝරගන්න ඕන. ඒ නිසා බොහෝ දුරට නොවැම්බර් මාසේ 13 වෙනිදාට කලින් නොවැම්බර් මාසේ 30 වෙනිදාට කලින් ජනාධිපතිවරණ පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ මැතිවරණය මොකක්ද? මේක අපේ රටේ හොඳම නිදි මරන්න තෝරන ඡන්දෙ නෙවෙයි. එම ඡන්දයක් නෙවෙයි අපි ඉදිරියට ඇවිල්ලා. එහෙම නැත්නම් සොර මුලකට නායකයා තෝරාපත් කර ගැනීම ඡන්දෙත් නෙවෙයි. මේ අපි ඉදිරියට ඇවිල්ලා තිබෙන්නේ අපේ රට ඉදිරි පාලනය සඳහා බාර දිය යුත්තේ කවුද කියලා තෝරාපත් කර ගන්නා මැතිවරණ. මෙවැනි මැතිවරණයක් ආපු පළවෙනි අවස්ථාව නෙවෙයි මේ. අපේ රටේ ජනතාව නායකයෝ මාරු කරන්න, ආණ්ඩු මාරු කරන්න ඉතිහාසයේ පුරාවටම ඡන්දේ පාවිච්චි කරලා තිබෙනවා. ආණ්ඩු මාරු කරලා තිබෙනවා. අලුත් ආණ්ඩු හදලා තිබෙනවා. නායකයෝ ගෙනල්ලා තිබෙනවා. නායකයෝ මාරු කරලා තිබෙනවා. ඒ ජාතික මැතිවරණයේ සක්‍රීය ලෙස ක්‍රියාකාරී වෙලා තිබෙනවා. හැබැයි මැතිවරණයක් අවසන් වෙයි ඉතා කෙටි කාලයක් යනකොට ඒ පාලනයන් පිළිබඳව ඒ පාලකයන් පිළිබඳව විවේචනය එල්ල කරන්න, දෝෂාරෝපණය කරන්න, ආයේ වැරදුනා කියලා හිතන්න පටන් ගන්න. එමු නෙවෙයි ආණ්ඩුවක් හදලා ඉතා කෙටි කාලයක් ඇතුළත ඒ ආණ්ඩුවට බැනවදින්න පටන් ගන්නවා ජනතාව. ආයෙත් වැරදුනා කියලා කල්පනා කරන ජනතාව. ඒ නිසා අපි ආවේ තමුන්නාන්සලට ආරාධනා කරන්න වරදින් නැති මැතිවරණ ව්‍යාපාරය වරදින් නැති මැතිවරණ ප්‍රතිඵලයක් සඳහා අපි එකතු වෙමු කියලා ආරාධනය කරා. අපි සදයි. මේ රට ගොඩනගන්න ඕන. අපේ ඇකේ නෙලවෙන දරුවට අපේ සුළඟිල්ලේ ඉල්ලා මොන්ටිසෝරි යන දරුවට අපේ කුසියේ දඟලන දරුවට මේට වඩා හොඳ රාජ්‍යයක් අපි නිර්මාණය කරන්න ඕන. අවුරුදු 71ක් මේ පාලකයන් විසින් අනුගමනය කරන ප්‍රතිපත්තීන් විසින් රටකට විය හැකි වර්ගී රටකට විය හැකි ඕනෑම වර්ගී ව්‍යසනයකට විපත්තියකට අපේ රට මුහුණ දීලා අවසන්. අපිට කාට හරි නැගිටලා කියන්න පුළුවන්ද? නෑ සහෝදරයා මේ ශේස්ත්‍රයෙන් අපේ රට ඉස්සරහට ගිහින් තිබෙනවා. නෑ සහෝදරයා මේ ශේස්ත්‍රයෙන් අපේ රට ඉස්සරහට ගිහින් තිබෙනවා. කිසිදු ශේස්ත්‍රයකින් අපේ රට ඉදිරියට ගොස් නැහැ. සාමාන්‍ය රටකට විය හැකි වර්ගයේ ඕනෑම වර්ගයේ ව්‍යසනයකට විපත්යකට අපේ රට මුහුණ දී තිබෙනවා. ඒ නිසා මේ රට ගොඩනැගීම මේ මොහොතේ ජීවත් වෙන අපේ පරම්පරාවේ වගකීම. කවුද ගොඩනගන්නේ, කොහොමද ගොඩනගන්නේ? රටක් ගොඩනගනවා කියලා කියන්නේ මැජික් කාරයෙක්ගේ ඉන්ද්‍රජාලික ක්‍රියාවක් නෙවෙයි. බොහෝ අය කල්පනා කරන රටක් ගොඩනගනවා කියන්නේ තනි මිනිහෙක්ගේ හාස්කමක් කියලා. නෑ ලෝකේ කිසිදු රාජ්‍යයක් එහෙම ගොඩනගලා නැහැ. මිනිස් සංගතේ කිසිදු ජයග්‍රහණයක් තනි පුද්ගලගේ මැජික් බලයෙන් ගොඩනගලා නැහැ. අපේ රටේ ජනතාව ඉතිහාසයේ පුරාවටම මේ රට ගොඩනැගීම සඳහා ඉන්ද්‍රජාලිකයන් තෝරාගත්තා. ඉන්ද්‍රජාලිකයන් හෙව්වා. විටක විහාර මහදේවිය හොයනවා. තව විටක නූතන දුටුගැමුණු හොයනවා. තව විටක ආසියාවේ ලොකුම මොලේ හොයනවා. ඒ වෙලදී තව විටක පොළොන්නරුවේ ගැමියෙක් හොයනවා. ඉතිහාසයේ පුරාවටම අපේ රටේ ජනතාවත් මේ රට ගොඩනැගීම සඳහා ඉන්ද්‍රජාලිකයෙක් හොයනවා. නේ ඉන්ද්‍රජාලිකයන් මේ රට ගොඩනගන්න බැහැ. රටක් ගොඩනගනවා කියන්නේ
ඉන්ද්‍රජාලික ක්‍රියාවලියක් නෙවෙයි. දැනුත් විවිධ වර්ගයේ ඉන්ද්‍රජාලිකයන් එළියට ඇවිල්ලා තිබෙනවා. විවිධ වෙස් නිරූපණය කරගෙන. දැඩි විනයක් සහිත පාලකෙක් වුණ අපේ රටට. අලුත් මැජික් කාර්යය. එහෙම නැත්නම් දුප්පතාගේ හද ගෙවෙන රාවේ දැනෙන ඒ දණ්ඩේ වෙවුල යන පැලක් දැක්කොත් ඉනිමගේ නගින නම් වෙනවා තියෙන්නේ. හරිද? ඒක එක වර්ගයේ මැජික් කාර්ය. එයාට රටක් ගොඩ නගන්න බෑ. රටක් ගොඩ නැගී හැකි වන්නේ සාමූහික මිනිස් ක්‍රියාකාරීත්වක ප්‍රතිඵලයකින් විතරයි. ජාතික ජනබලවේගයේ මේ රට ගොඩ නගනවායි කියලා ඔබ ඉදිරියේ සහතිකයක් දෙන්නේ. එය සාමූහික මිනිස් ක්‍රියාකාරීත්වක ප්‍රතිඵලයක්. මේ හැමදෙනාම අපි හැමදෙනාම මේක එක්රැස් වී සිටින්නේ. මේ වේදිකාවට ගොඩ වී තිබෙන්නේ අන් කවරක්වත් නෙවෙයි මේ රට ගොඩ නැගීමේ සාමූහික ප්‍රයත්නයට අපි දායක වෙන්න කැමැත්තෙන් සහ උවමනාවෙන්. ඒකයි රට ගොඩ නගනවා කියන්නේ. මේ රට ගොඩ නගන්න පුළුවන්. දැන් හැමතැනම ගියොත් මොකද්ද කියන්නේ? පොදු ජනය හැම වෙලාවෙම කල්පනා කරනවා දැන් සාකච්ඡාවක් තිබෙන රටට වෙනසක් වුණා කියලා. ව්‍යාපාරිකයන් එක්ක කතා කරොත් ඔව් මෙහෙම නම් යන්න බෑ අපේ ව්‍යාපාර කඩා වැටෙන්න තිබෙන වෙනසක් වුණා කියලා. තරුණයන් එක්ක කතා කරොත් තමන් ඉගෙනගෙන තිබෙනවා. තමන්ට අධ්‍යාපනයක් තියෙනවා. ඒ අධ්‍යාපන සරලන ජීවිතයක් තමන්ට ගත කරගන්න විදියක් නැහැ. ඒ නිසා අපට වෙනසක් වුණා කියලා කල්පනා කරනවා. ගොවි ජනතාවත් එක්ක ගිහිල්ලා අපි කතා කරොත් තමන් ඉතා දුක් මහන්සියෙන් නෙලා ගන්න අස්වැන්න සාධාරණ මිලකට විකුණ ගන්න බෑ. විකුණා ලැබෙන ආදායමෙන් තමන්ට ජීවත් වෙන්න බෑ කියලා වේදනාවක් තිබෙනවා. ඔවුන් වෙනසක් අපේක්ෂා කරනවා. අපේ රටේ වෘත්තීයවේදීන් විද්‍යුතුන් ගැන කතා කරොත් මේ රට යන ගමන් මග ඉතාමත් විනාශකාරී ගමන් මග මේ රට මේ විදිහට ඉදිරියට යන්න දෙන්න බෑ වෙනසක් ඕන කියලා කල්පනා කරනවා. අපි හාමුදුරන් වහන්සේලාත් එක්ක සාකච්ඡා කරා. අපි මොනතරම් දිවාරය බණ දේශනා කරත් මේ සමාජය යහපත් කරන්න බැරි වී තිබෙනවා. මේකට වෙනසක් ඕන කියලා කල්පනා කරනවා. ඒ නිසා හැමදෙනාම වෙනසක් පිළිබඳ ප්‍රාර්ථනය වෙනසක් පිළිබඳ උවමනාවකින් පෙළෙනවා. සමහර අය තනියම මේ වෙනසට උත්තරත් හොයන්න හදනවා. සමහර අය කල්පනා කරනවා හෝටලේ වහලා බියුටි සැලූන් එකක් දැම්මොත් වෙනස හරි කියලා. එහෙමත් වෙනස්කම් වුණා. සමහර අය කල්පනා කරනවා වී වගාව වෙනුවට වට්ටක්ක වගා කරලා මේ වෙනස හොයාගන්න පුළුවන් කියලා. සමහර අය කල්පනා කරනවා ත්‍රිවිල් එක විකුණලා නොවන රට යවලා මේ වෙනස හොයාගන්න පුළුවන් කියලා. තනියම විවිධාකාරයේ වෙනස් ක්‍රියාකාරකම් වල යෙදෙන මේ වෙනස හොයන්න. හැබැයි මොකක්ද අපි ඉදිරියේ තිබෙන වෙනස? ජාතික ජනබලවේගය අප ඔබ ඉදිරියට ඇවිත් තිබෙන්නේ මේ වෙනස ඉටු කිරීමේ කාර්යභාරය බාර ගන්න අපි සූදානම් කියන පණිවිඩය අරගෙන. මොකද්ද වෙනස? මොකද්ද වෙනස? පළමු කොටම මේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඕන. මේ දේශපාලන සංස්කෘතිය හොඳද? මහජනයාගේ ඡන්දය අරගෙන മന്ത്രി ධූරයක් අරගෙන එය තමන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගය තමන්ගේ ව්‍යාපාරය බවට පත් කරගත්තු දේශපාලනයක් තිබෙනවා. මේ දේශපාලන වෙනස් කරන්න. අපේ රටේ සිදුවන සියලු අපරාධ නීති විරෝධී ක්‍රියා මේ සියල්ල පිටිපස්සින දේශපාලකයන්. ඔබගේ ගමේ නීති විරෝධී ලෙස ඉඩමක් ගොඩ කරනවා නම් පිටිපස්සින දේශපාලකයන්. එහෙම නෙවෙයි. ඔබගේ ගමේ නීති විරෝධී ලෙස පස්කන්දක් කපනවා නම් දිගුල පිටිපැත්තේ නේ විශේෂයෙන් පිටිපස්සේ ඉන්න දේශපාලකයන්. පිටිපස්සේ නෙවෙයි සමහර වලට අයිතිකාරය දේශපාලකයන්. මනම් පිටියේ මයියංගනේ පළාතේ නීති විරෝධී ලෙස වැලිතොටු පළක් කරනවා නම් ඒක පිටිපස්සේ ඉන්න දේශපාලකයන්. රත්නපුරේ පළාතට ගියොත් නීති විරෝධී පතල් කරනවා නම් ඒක පිටිපස්සේ ඉන්න දේශපාලකයන්. පරාක්‍රමපුර වැවි නාච්චදුව වැවි කලා වැවි අග්බෝ වැවි නීති විරෝධී ලෙස වැව් ඉස්මත්යේ හෝටල් හදලා තියෙනවා නම් ඒ හදලා තියෙන දේශපාලකයන්. ඒ දේශපාලන කියන්නේ මොකක්ද? නීති විරෝධී ක්‍රියාවන් සඳහා ලයිසන් එකක් බලපත්‍රයක් සියලු අපරාධ පිටිපස්ස දේශපාලන සංගමයේ තියෙනවා. ඒ නිසා මේ දේශපාලන පොරපිටිය පිරිසිදු කරන්න ඕන. මේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරන්න ඕන. දේශපාලන මහජන සේවාව බවට පරිවර්තනය කරන්න ඕන. දේශපාලකය පොදු ජනතාව යටත් වෙන සෑම නීතියකටම යටත් වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන. අද දේශපාලකයා
පොදු ජනතාව යටත් වෙන නීතියට යටත් නේ. උන්ට හොරකම් කරලා හොඳින් ඉන්න පුළුවන්. උන්ට අපරාධ කරලා හොඳින් ඉන්න පුළුවන්. එමුනේ අපි ඇස් ඉදිරිපිට ඕනතරම් සාක්ෂි සාධක තිබෙනවා හොරකම් වලට සම්බන්ධව. අපරාධ වලට සම්බන්ධව. හැබැයි පොදු ජනයා ඉදිරියේ වූ නීතියේ සමානෙක් නෙමෙයි. පොදු ජනයාට වඩා උඩින් ඉන්න කෙනෙක්. දේශපාලක. ඒ නිසා අපේ රට ගොඩනගනවා නම් ගොඩනැගීමේ පළමු පියවර මේ දේශපාලන සංස්කෘතියට නව දේශපාලන සංස්කෘතියක් ඇඳවගෙන ඉන්න ඕන. අපි ඔයගලන්ට එක සහතිකයක් දෙනවා. මේ ජරා ජීර්ණ පිළිනු ගඳ ගසන දේශපාලන සංස්කෘතිය වෙනුවට යහපත් දේශපාලන සංස්කෘතියක් අපේ රටේ විනිර්මාණය කරන වෙනස අපි ඇති කරනවා. අපි ඒක තුල ඊළඟ අපේ රට පරිවර්තනය කිරීම සඳහා මේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තියේ උඩු යට කිරීමක් කරන්න ඕනකම තිබෙනවා. මේ ආර්ථික රටේ සාමාන්‍ය ජනයාගේ ජන ජීවිතයත් එක්ක සම්බන්ධ නොවුණු ආර්ථිකයක්. ඈත පළාත් වලට ප්‍රසාරණ නොවුණු ආර්ථිකයක්. ගම්මානවල ජීවත් වෙන ජනතාවගේ ජීවත් වීම සඳහා සරලන ආදායමක් නිර්මාණය කරගන්න බැරි වුණු ආර්ථිකයක්. ග්‍රාමීය ජනය අධික ලෙස අපේ සහෝදරි ප්‍රකාශ කර විශේෂම ගතොත් අපේ කාන්තාව අධික ලෙස ශුද්‍ර මූල්‍ය ණය උගුලේ හිර කරන ලද ආර්ථිකයක්. තරුණ තරුණියන් තමගේ හැකියාව තමගේ දක්ෂතාවයෙන් මේ ආර්ථිකයට අහුල් කරනව වෙනුවට ආර්ථිකෙන් විතන් කරන තරුණ පරම්පරාවක් නිර්මාණය කළ ලද ආර්ථිකයක්. වැවිලි ශේෂ්ත්‍රයේ ජීවත් වෙන ජනතාවට එදිනෙදා තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන අවම ආදායමවත් උත්පාදනය කරගන්න බැරි වුණු ආර්ථිකයක්. අපේ රටේ ආර්ථිකයේ පහළ තලයේ විතරක් නෙවෙයි ඉහළ තලයේ දෙවන්ත අර්බුද නිර්මාණය කරපු ආර්ථිකයක්. විශාල ණය කන්දක්, ආනයන අපනයන වෙනද පොලේ අර්බුදයක්, රාජ්‍ය ආදායම හීනවීම, ආදායම් බෙදියාමේ පරස්පරතා, ආදායම් බෙදියාමේ විෂමතාවය, නිෂ්පාදනයේ කඩාවැටීමක් ආදී දෙවන්ත අර්බුද නිර්මාණය කළ ආර්ථිකයක් අපි ඉදිරියේ තිබෙනවා. මේ ආර්ථික ගමන මඟ අපි වෙනස් කරන්න. කොතැනද අපි ආර්ථික පරිවර්තන කරන්න ඕනකම තිබෙන්නේ? එකක් යලි අපේ රටේ නිෂ්පාදනයට පණ දෙන යලි ආර්ථික ක්‍රමවේදයක් අපේ රට අවශ්‍යයි. අපේ රටේ කුෂ්කර්මාන්තය අපේ රටේ ජනයාට එහි කුෂ්කර්මාන්තයේ දෙන ජනතාවට ඵලදායීතාවය සහිත ජීවිතයක් ගත කිරීම සඳහා පරිවර්තනයක් ඇති කළ යුතු තිබෙනවා. ඒ සඳහා සැලැස්මක් අපි සකස් කොට තිබෙනවා. අපේ රටේ ඉහළ ආර්ථිකයේ ආනයන අපනයන වෙළඳපොළ ඇති වී තිබෙන අර්බුදයට ආසන්න වශයෙන් ගත්තොත් අපිට පිට රටින් භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඩොලර් බිලියන 22.2ක් වැය වෙනවා. පිට රට භාණ්ඩ විකුණලා අපිට හම්බෙන්න ආසන්න වශයෙන් ගත්තොත් ඩොලර් බිලියන 11.8යි. ඩොලර් බිලියන 10.4ක ඍණ වෙළඳ ශේෂයක් නිර්මාණය කරලා තියෙන රාජ්‍යයක් අපි ඉදිරියේ තිබෙනවා. ඒ නිසා අපිට මේ ආනයන අපනයන වෙළඳපොළ ඇති වී තිබෙන අර්බුදයට අපිට පිළිතුරක් අවශ්‍ය වී තිබෙනවා. අපි ලෝකයේ වෙළඳපොලේ තව වෙළඳපොලේ කවර භාණ්ඩ ප්‍රමාණයක් අපි අත්පත් කරගත යුතුද? අපි ආනයන කරන භාණ්ඩ වලින් කවර ප්‍රමාණයක් කරේ අපි නිෂ්පාදනයට අවධානය යොමු කළ යුතුද? මේ අර්බුදයට අපි විසඳුම් ඕන. අපේ ණය කන්ද 2018 මහ බැංකු වාර්තාව කියනවා 2018 වසරේ ආණ්ඩුවේ රාජ්‍ය ගිණුමට ආපු මුළු මුදල් ප්‍රමාණය බිලියන 1919. ඒක තමයි ආණ්ඩුවේ ගිණුම. ආණ්ඩුවේ ගිණුමට ආවේ බිලියන 1919. 2018 වසරේ ආණ්ඩුවේ ණය පොලි වාරිකය බිලියන 2054යි. ණය පොලි වාරිකයේ බිලියන 2054ක් ගෙවන්න සිද්ධ වෙනකොට ආණ්ඩුවේ ගිණුමට ආපු මුළු ආදායම බිලියන 1919 බිලියන 135ක හිගයක් තිබෙනවා. උපයා ගන්න ආදායම ණය පොලි වාරිකයේ ගෙවන්නවත් ප්‍රමාණවත් ආර්ථික කබිදිරිය තිබෙනවා. මේ අර්බුදයෙන් ගොඩ එන්නේ කොහොමද? ඒකට අපිට සලස්මක් අවශ්‍ය වෙයි තිබෙනවා. ඈත ග්‍රාමීය ජනතාව දක්වා මේ ආර්ථිකය ප්‍රසාරණය කරන්නේ කොහොමද? අපේ රටේ දල ජාතික නිෂ්පාදිතය උතුරු මැද පළාත ලබා දෙන්නේ 4%ක දායකත්වය. ආර්ථිකෙට ඉතාමත් දුබල දායකත්වයක් තමයි උතුරු මැද පළාතේ ජනතාව දක්වන්නේ. තමන් ආර්ථිකයට අපේ රටේ දල ජාතික නිෂ්පාදිතය 4%යි නම් උතුරු මැද පළාත ලබා දෙන්නේ. ඊට සමානුපාතික ප්‍රතිඵලයක් තමයි උතුරු මැද පළාතේ ජනතාවට ලැබෙන්නේ. ඒ නිසා මේ ආර්ථිකය ප්‍රසාරණය කරන්න තල්ලු කරන්න ඕන ගමට. නව දිශාවකට අපේ ආර්ථිකය පරිවර්තනය විතර අපිට ඉස්සරහට ගෙනියන්න බෑ. අපි සහතිකයක් දෙන ඔබට අපි ආර්ථිකයේ වෙනස ඇති කරන්න සූදානම් එවැනි පාලනයකට. අපි ඒක කරමු. පාලනය කරමු. ඒ විතරක් නෙවෙයි. අපි
ප්‍රභා මනුරත් සූර්යත් ප්‍රකාශ කරා විශේෂයෙන් අධ්‍යාපන සෞඛ්‍ය සහ ප්‍රවාහන වැනි ක්ෂේත්‍රවල නව පරිවර්තනයක් ඕන. අද අධ්‍යාපන සිදුවී තිබෙන්නේ කුමක්ද? ඇයි තා හොඳින් එහි පැහැදිලි කරා කරුණු කීපයක්. එකක් ඒ ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්නය. දෙක අධ්‍යාපනයේ මිලදී ගැනීමට ඇති වී තිබෙන ප්‍රශ්නය. ඒක ප්‍රධාන කරුණු දෙකක් අද. සාමාන්‍යගත සමීක්ෂණ නිලදරු වී තිබෙනවා උසස් පෙළ හදාරන දරුවෙක් ඉන්න ගෙදරකට මාසකට ඒ දරුවා වෙනුවෙන් අධ්‍යාපන මිලදී ගැනීම සඳහා රුපියල් 13500ක් වැය කරන්න වෙනවා කියලා. ආසන වශයෙන් ගත්තොත් 13500ක් වැය කරන්න වෙනවා. එක දරුවෙක් ඉන්නවනම් උසස් පෙළ කරන. ඒක සාමාන්‍යයි. හැබැයි 45000 දක්වා අධ්‍යාපන මිලදී ගන්න සිදු වී තිබෙනවා. ඒතර අද අධ්‍යාපනය ලබාගත හැකි වන්නේ කාටද? තමන්ට තියෙන වත්කම් ප්‍රමාණය අනුවට තමන්ට අධ්‍යාපනය ගන්න පුළුවන්. අපි සිංගල් ෂොප්පුවට ගිහිල්ලා අපි ටීවී එකක් ගන්න අපේ වත්කම් ප්‍රමාණය අනුව. අපිට සල්ලි නැත්නම් අඟල් 12 ටීවී එකක්. තව ටිකක් සල්ලි තියෙනවා අඟල් 18 ටීවී එකක්. තව ටිකක් සල්ලි තියෙනවා අඟල් 24 ටීවී එකක්. තව ටිකක් තියෙනවා 36 ටීවී එකක්. අපිට ටීවී එකක් මිලදී ගන්න අපේ වත්කම් ප්‍රමාණය. අද අධ්‍යාපනයත් එහෙමයි. ඈත ගිරිබාවේ ඉන්න දරුවෙකුට සල්ලි නැත්නම් අඩු උනන් සල්ලි ඔහු ගිරිබාවේ පන්තියෙන් එක ගන්නවා. ඔහුට සල්ලි තව ටිකක් තියෙනවා ඔහු ගල්ගමුවේ පන්තියට එනවා. ඔහුට සල්ලි තව ටිකක් තියෙනවා ඔහු කුරුණෑගල පන්තියට එනවා. ඔහුට තව ටිකක් සල්ලි තියෙනවා ගම්පහ පන්තියට එනවා. තවත් සල්ලි තියෙනවා ගම්පහ කණ්ඩායම් පන්තියට එනවා. තවත් සල්ලි තියෙනවා ගුරුවරයා ගෙදර එනවා. එහෙනම් අපි අපේ වත්කම අනුව ටීවී එකක් මිලදී ගන්නවා හා සමාන ලෙස අද අපේ වත්කම අනුව අපිට අධ්‍යාපන මිලදී ගන්න සිදු වී තිබෙනවා. අද අධ්‍යාපනයේ තිබෙන්නේ පාසල ඇතුළේ නෙවෙයි. පාසලෙන් එළියේ. දරුවෝ පාසල් යන්නේ සම්ප්‍රදායට. පුරුද්දට. සමහර අම්මලා කල්පනා කරන අපි වැඩට යන නිසා දරුවෝ ඒ තරම් ගෙදර ඉන්න ඕනේ නැහැ. ඒ නිසා ඉස්කෝලේ යවන්න වෙලා. මේ පුරුද්දට යවන්න. සම්ප්‍රදායට යවන්න. හැබැයි අපි පුරුද්දට දරුවෝ අධ්‍යාපනයට පාසලට යවනවා. අධ්‍යාපනය ගන්න දරුවෝ එළියට ගේනවා. එනිසා අධ්‍යාපනය මොකක්ද සිදු වී තිබෙන්නේ? 71 වසරකට පසුව පාසලේ අධ්‍යාපනය අද එළියට අවිලා තිබෙනවා. එනිසා අපි ඔබට එක සහතිකයක් දෙනවා. පාසලෙන් එළියට අවිලා තිබෙන අධ්‍යාපනය යලි පාසල වෙත කැටුව යන ආර්ථිකයක් අපි අද නිර්මාණය කරනවා. පාසලට යන අධ්‍යාපනය. දරුවට අනිත් ජීවිත ඉතුරු කාලෙ හිමි වෙන්න ඕනකම තිබෙනවා. ඉන්න අනතුරු අධ්‍යාපනයේ විය හැකි ගුණාත්මක පරිවර්තනයක් අත්පත් කරගත යුතු තිබෙනවා. ඒ නිසා අධ්‍යාපන ශාස්ත්‍රයේ නව වෙනසක් අපේ රට අවශ්‍යයි. සෞඛ්‍යත් එහෙම තමයි. ඉස්පිරිතාලේ තිබ්බට අපි බෙහෙත් ගන්න එළියේ. ඉස්පිරිතාලේ තිබ්බට අපි බෙහෙත් ගන්න එළියේ අපි සාප්පුවට යනවා. දැන් අපිට ලෙඩක් හැදුනහම අපි බෙහෙත් ගන්නේ ලෙඩේට අනුව නෙවෙයි සාක්කුවට අනුව. ලෙඩේට අනුව අපි බෙහෙත් ගන්නනේ. අපේ සාක්කුවේ කුඩා මුදලක් නම් තියෙන්නේ ගෙදර ගාව සාප්පුවට. එහෙම නෙවෙයි. අපේ සාක්කුවේ තව ටිකක් වැඩියෙන් තියෙනවා නම් ටිකක් ලොකු සාප්පුවකට. නේ? ඊටත් වඩා වැඩියෙන් තියෙනවා නම් හොඳ විශේෂඥ වෛද්‍යවරයෙක් ආවා. දැන් අපි බෙහෙත් ගන්නේ මොකක් අනුවද? අපි අද බෙහෙත් ගන්නේ ලෙඩේ අනුව නෙවෙයි සාක්කුව අනුව. සාධාරණ. අපි ජීවත් වෙනවද නැද්ද කියලා තීරණය කරන්න. අපිට ලෙඩක් හැදුනාම ඒ මිලදී ගැනීම සඳහා අපිට වත්කමක් තියනවද නැද්ද කියන සාධකය මත අපේ ජීවිතේ තීරණය කරලා තිබෙනවා අපිට සල්ලි තියනවද නැද්ද කියන සාධකය මත. සාධාරණ. ඉස්පිරිතාලවල ගොඩනැගිලි තිබෙනවා. විශාල කාර්ය මණ්ඩලයක් ඉන්නවා. හැබැයි සෞඛ්‍ය තියන්නේ එළියේ. සේවාව තියන්නේ එළියේ. ඒ නිසා යලි අපි සෞඛ්‍ය අපි ගෙන යන්න ඕන රෝහල ඇතුළට. එළියේ තියෙන සෞඛ්‍ය. ඔබට ලෙඩක් දුකක් හැදුනහම ඔබගේ සේවා සපයා ගැනීම රෝහලට යන්න. ඒ වගේම තමයි ප්‍රවාහණය. මම මේ තුන විශේෂයෙන් ගන්න වෙන මොකද නිසා නෙවෙයි. අපේ රටේ මාසෙ පඩිපතක් ගන්න කෙනෙක් මාසෙ ආදායමක් ගන්න කෙනෙක් ගෙදර උසස් පෙළ දරුවෙක් ඉන්නවනම් පඩිපතෙන් වැඩි පංගුවක් ඒකට දරන්න වෙනවා. ගෙදර ලෙඩෙක් ඉන්නවනම් පඩිපතෙන් තව පංගුවක් ඒකට දරන්න වෙලා තිබෙනවා. හොඳ පොදු ප්‍රවාහන පද්ධතියක් සකස් වී නැති නිසා පඩිපතෙන් තවත් පංගුවක් අපිට ත්‍රිවිල් එකක් අරගෙන කාර් එකක් අරගෙන ලීසින් එකට දරන්න වෙලා තිබෙනවා.
රාජ්‍යයක් විසින් ලබා දී යුතු සේවාවන් මුළුමනින්ම කඩාවැටීමේ හේතු කොටගෙන අපිට ඒවා මිලදී ගන්න වෙයි තිබෙනවා. ඒක අපේ ගෙදරට බරක් වී තිබෙනවා. එහෙම නෙමෙයි. අද ඔබගේ ගෙදර ආදායම් වියදම් වාර්තාව ලියලා බලන්න. දරුවෙක් ඉන්නවනම් දරුවගේ අධ්‍යාපනය වෙනුවෙන් කොච්චර වැය කරන්න සිදු වී තිබෙනවද? අසරණයෙක් වුණාම බෙහෙත් වෙනුවෙන් කොච්චර වැය කරන්න සිදු වී තිබෙනවද? තමන් මිලදී ගන්න ලද වාහන ලීසින් පංගුව කොච්චර දරන්න සිදු වී තිබෙනවද? තමන්ගේ පඩිපත තමන්ගේ ජීවිතයේ අනිකුත් අවශ්‍යතා වෙනුවට වැඩිපුර වැය කරන්න සිදු වී තියෙන මේ අවශ්‍යතාව වෙනුවෙන් මේ ළඟදී මට සමීක්ෂණ වාර්තාවක් හම්බුණා ලීසින් ගැන. ලීසින් කරලා කුඩා කාර් එකක් ගත්ත බොහෝ අය, මරුටි වගේ කාර් එකක් ගත්ත බොහෝ අය අවුරුදු 4 ලීසින් වාරිකේ ගෙවලා ඉවර වෙනකන් කාර් එක පාවිච්චි කරලා තියෙන 140කටත් වඩා අඩු ප්‍රමාණයකින්. ලීසින් එකත් එක්ක කාර් එක විකුණනවා. වැඩිපුර තියෙන්නේ ඕගොල්ලෝ ගිහලා බලන්න ikman.lk එකට ගිහලා බලන්න. ඔය පත්තරවල තියෙන දැන්වීම ගිහලා බලන්න. ලීසින් වාරික මෙච්චර ප්‍රමාණයක් සමග වාහනයක් විකිණීමට ඇත. එහෙම නේද? ඒකත් බරක් වෙලා තිබෙනවා. මම කෙනෙකුට වත්කමක් තිබෙනවා නම් පෞද්ගලික වාහනයක් මිලදී ගැනීම සඳහා අවස්ථාවක් තිබිය යුතුයි. ඒක පිළිබඳව මම කියන්නේ. හැබැයි අපිට වාහනයක් නඩත්තු කරන්න, වාහනයක් මිලදී ගන්න නිසි පරිදි වත්කමක් නැතුව අපිට ඒ වාහනයක් ගන්න වෙලා තිබෙනවා. දරුවා ඉස්කෝලේ ගෙනියන්න අපි ත්‍රිවිල් එකක් ගන්න ඕන කියලා කල්පනා කරනවා. මහත්තයා වැඩට ගිහිල්ලා එන්න යන්න නම් බයිසිකලයක් ගන්න ඕන කියලා කල්පනා කරනවා. පවුලට කොහේ හරි හදිසි ගමනක් යන්න නම් නේද ත්‍රිවිල් එකක් ගන්න ඕන කියලා කල්පනා කරනවා. මොකද සිදුවී තිබෙන්නේ? අද පොදු ප්‍රවාහන පද්ධතිය කඩාවැටීම හේතු කොටගෙන පුරවැසියන් පොදු ප්‍රවාහනය වෙනුවට තමන්ට පෞද්ගලික ප්‍රවාහන ඉටු කරගන්න සිදු වී තිබෙනවා. එය අපේ ගෙදරට, තමන්ගේ ගෙදරට විශාල වැයබරක් බවට පත් වී තිබෙනවා. අපි ඒක නිදහස් කරනවා. ඔබලා විසින් අධ්‍යාපනය වෙනුවෙන් හෝ සෞඛ්‍ය වෙනුවෙන් හෝ ප්‍රවාහනය වෙනුවෙන් හෝ විශාල වියදමක් නොදරිය යුතුයි. විශේෂයෙන්ම අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් වියදම් නොදරිය යුතුයි. මේ සේවාවන් අපි වර්ධනය කරන්න. ඒවා නගා සිටවන්න පුළුවන් මතක තබා ගන්න. ඒ නිසා එවැනි වෙනසකට අපේ රට පරිවර්තනය කරන්න ඕන. ඊළඟ විශේෂයෙන්ම නීතිය සහ විධානයේ ආධිපත්‍යය අද වැඩිපුර සාකච්ඡා වෙමින් තිබෙන මේක. නීතියක් නැහැ. විනයක් නැහැ. මොන කියන්නේ? එඳ අපේ රට අවශ්‍ය වී තිබෙන මොකද්ද? නීතිය සහ විධානයේ ආධිපත්‍යය තහවුරු කර හැකි පාලකයෙක් ඕන කියලා. හැබැයි බලනකොට මොකද වෙලා තියෙන්නේ? නීතිය සහ විධානයේ ආධිපත්‍ය වෙනුවෙන් කැඳවන්න එන පාලකයට තමයි වැඩිම නඩු තියෙන්නේ. මම කියන්නේ නීතිය සහ විධානයේ ආධිපත්‍ය තහවුරු කරන්න. අද අපේ රටේ ගත්තොත් ආයතන පද්ධතියක් ලෙස ගත්තොත් නීතිය සහ විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීමට සමත් වෙන ආයතන පද්ධතියක් තිබෙනවා. එක නීතිය සහ විධානයේ ආධිපත්‍ය තහවුරු කරන්න නීතියක් ඕන. අපිට හොඳ නීති පද්ධතියක් තියෙනවා. අපරාධ පනත තිබෙනවා. ඉතාමත් බලවත්. අපිට මුදල් විසුද්ධිකරණ පනත මනි ලොන්ඩරින් ඇක්ට් එක තියෙනවා 2010 සම්මත කරපු. ඕනෑම පුරවැසියෙක් තමන් උපයා ගන්න ලද මුදල් උපයාගත්තේ කොහොමද කියලා ඔප්පු කරන්න බැරි නම් ඒ දේපල පවර ගන්න පුළුවන්. බලවත්ම පනත. අපිට අල්ලස්සෝ දූෂණ කොමිසම පනත තිබෙනවා. මේ සමහර නීති තිබෙනවා. ඊළඟ ඒ නීතිමත ක්‍රියාත්මක වීම සඳහා ආයතන තිබෙනවා. අපරාධයක් ගැන හොයන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තිබෙනවා. මූල්‍ය අපරාධයක් ගැන හොයන්න මූල්‍ය අපරාධ වෙන FCID එක තිබෙනවා. අල්ලස් දූෂණයක් ගැන හොයන්න බයිබරිමි අල්ලස්සෝ දූෂණ කොමිසම සභාව තිබෙනවා. නීති තිබෙනවා. ඒ නීති ක්‍රියාත්මක කිරීම සඳහා ආයතන තිබෙනවා. පරීක්ෂණ කිරීම. ඒ නීති පොත පරීක්ෂණ කරන්න. පරීක්ෂණ කරලා ඒ තොරතුරු වාර්තා කරපුවාම ඒ තොරතුරු මත පදනම්ව නඩු පැවරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවකුත් තියෙනවා. ඊට පස්සේ ඒ පවරන නඩුව වග විභාගකට ලක් කරන්න අධිකරණ පද්ධතියකුත් තියෙනවා. එතන මේව අලුතෙන් අවශ්‍ය නැහැ. තව ඕනනම් අපි නීතිය ඉදස් දෙනවා නම් හොයමු. හැබැයි මේ නීතිය දැනටමත් ඇති අපරාධ කරුවන්ට දඬුවම් දෙන්න. රට නීති සංවිධානයේ ආධිපත්‍යය තහවුරු කරන්න. ඒතර අපි නීති පද්ධතියක් තිබෙනවා. ඒ නීති මත පරීක්ෂණ කරන්න පරීක්ෂණ ජාලයක් තිබෙනවා. ඒ පරීක්ෂණ මත පදනම්ව නඩුගුණ කරන්න නීතිපති දෙපාර්තමේන්තුවක් තිබෙනවා. ඒ මත පදනම්ව නඩු විභාගයට ලක් කරන අධිකරණ පද්ධතියක් තිබෙනවා. එඳා රටක නීතිය සහ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා අවශ්‍ය වෙන ආයතන පද්ධතියක් තිබෙනවා. හැබැයි මොකද සිදුවී තිබෙන්නේ? සිදුවී තිබෙන්නේ මොකද්ද? පළමුව මේ අපරාධ කරුවා නීතිය හිලෙරින් ගන්න උත්සාහ කරනවා. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඉල්ලනවා මේ නීතිය අනුව මගේ නඩු මෙතන අහන්න බෑ. ඔය අහන්නේම. ඒ නීතියේ හිලෙන් රිංගීම සඳහා දරන උත්සාහය.
මගේ නඩුව අහන්න මේ අධිකරණයට බලයක් නැහැ. නේ උත්සාහ කරනවා ඉස්සලම නීතිය රින්ගන්න. ඊළඟ පරීක්ෂණ ආයතනවලින් බොහෝ අය පරීක්ෂණ ආයතන වලින් පනිනවා. පරීක්ෂණ ආයතන වලත් කොටුණු නීතිපති දෙපාර්තමේන්තු නඩු ගොනු කිරීමේ දැන් ගොනු වෙන්නේ නඩු මේ දවස්වලනේ නඩුව නිසි පරිදි ගොනු කර නැති නිසා ඔබ නිදහස් ආවි ඊ පෙරේද නඩුව ප්‍රශ්නේ මොකද නඩුව නිසි පරිදි ගොනු කොට නැත එතන රින්ගන්න පුළුවන් නේද ඒතර මේ කඩුව ටිකෙන් තමයි පයින් එක්ක නීතිය ඉහිලක රින්ගනවා එක්ක පරීක්ෂණ කරන ආයතනයක් අල්ලගෙන යනවා ඊළඟ යන කොතනින්ද නීතිපති දෙපාර්තමේන්තුව නඩු පැවරීමෙන් නිදහසක් ලබා ගන්න ඊළඟ නඩුව අහන අධිකරණුත් නිදහස ගන්න මෙම තියෙනවා මේ ඇත්ත කවුරු හරි කිව්වොත් මේක අධිකරණයට අපහාසක් කිරීම කියලා අධිකරණයේ ගරුත්වය රඳා පවතින අධිකරණයට ගිහිල්ලා අපි කිවිවුමක්වත් යයි කියලා බයෙන් ඉඳීමින් නෙවෙයි අධිකරණයේ ගරුත්වය රඳා පවතින අධිකරණ නිසි පරිදි නීතිය වග විභාගයට ලක් කරනවා කියලා ඔප්පු කිරීම විතරයි. මේක අධිකරණයට වෙනම ගරුත්වයක් ආරක්ෂා කරන්න විදියක් නේ. නිසා මේ තැන් හතරෙන් මහේස්ත්‍රාත් අධිකරණයෙන් දඬුවම් ලැබුවොත් ඊළඟ හයි කෝට් යනෝනේ මහා අධිකරණයට මහා අධිකරණය බේරුනොත් අපීල් කෝට් එතනින් කොට වුණොත් සුප්‍රීම කෝට්. ඒ නිසා ඇත්ත ගත්තොත් මේ ක්‍රියාවලිය තියෙන්නේ දඬුවම් ලබා දීමට වඩා ආරක්ෂා කරන්න. මේ ක්‍රියාවලිය ඇතුලේ ධනවත් බලවත් අය එළියට එනවා. කොතනින් හරි එළියට එනවා. හැබැයි අපි ඔබට කියනවා අපේ රටේ අද නීතිය තිබෙන්නේ ධනවත් බලවත් අයට රිංගා ය හැකි දුප්පත් දුබල අය කොටු වෙන නීතියක් තිබෙන්නේ. ඔයගොල්ලෝ බලන්න සිරකරුවන් බලන් දෙන වෙලාවට වැලිකඩ බන්ධනාගාරිකාව ගිහලා බලන් ඉන්නේ. කවුද මේ සිරකරුවන් බලන්නේ? සාමාන්‍ය පුරවැසියෝ තමයි පොලිමේ ඉන්නේ සිරකරුවන් බලන්න වැලිකඩ ගිහලා. ඒ කියන්නේ වැරදි කරන්නේ සාමාන්‍යයි විතරද? දුප්පත් දුබල අයද වැරදි කරන්නේ? නෑ. අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ දුප්පත් දුබල අයට එක නීතියක්. ඒගොල්ලෝ නීතිය ක්‍රියාත්මක කරනවා. ධනවත් බලවත් අයට නීතිය ක්‍රියාත්මක වෙන්නේ. එනිසා අපි නීතිය සහ විධානයේ ආධිපත්‍යය යලිත අහුරු කරනවා නම් කිසිදු ભેදයකින් තොරව හැම දෙනාටම නීතියේ විධානයේ ආධිපත්‍යය සමාන ලෙස ක්‍රියාත්මක වෙන පාලනයක් අපේ රටේ ස්ථාපිත කළ යුතුයි. සමහර පාලනයක් මතක තබා ගන්න. සමහර පාලක ජනාධිපති වෙන්න හදන්නෙම බැරි වෙලාවත් ওই නඩුවක් කාලා කවුරු හරි හිරේ ගියොත් ජනාධිපතිවරයාට බලයක් එනවා. ජනාධිපති සමාව දෙනවා. ඕක දෙන්නම තමයි ඉල්ලන්නේ. අපි දන්නවා. මේක තහවුරු කරන්න නෙවෙයි බේරා ගන්න. ඔය වටේ ඉන්න කණ්ඩායම විශාල ලෙස මහන්සි වෙන්නේ ඒකට. තමන්ගේ ජනාධිපතිවරු හිටියොත් තමන්ගේ ඇතුළට ගිහින් එළියට ගන්නවා. එනිසා නීතියේ විධානයේ ආධිපත්‍යය යලි අපේ රටේ තහවුරු කළ හැකි වන්නේ එවැනි සමාන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වෙන විහුවයන් ආයතනයන් ශක්තිමත් කිරීම සඳහා ඒට අවශ්‍ය වෙන නායකත්වය සැපයීම විතරයි. නිසා අපි මේ වේදිකාවේ අපි හෝ කවුරු මහජනක දීපල වංචා කිරීම පිළිබඳව හෝ අපරාධ පිළිබඳව නඩු තිබෙන අය නෙවෙයි. මතක තබා ගන්න. කිසිදු දූෂිතයෙකුට යලි දූෂිත දඬුවම් දෙන්න බෑ. කිසිදු අපරාධකාරයෙකුට තව අපරාධකාරයෙකුට දඬුවම් දෙන්න බෑ. ඒක යුක්තිසහගතත් නෑ. අපේ රටේ අපරාධකාරයෙකුට දූෂිතයෙකුට දඬුවම් දිය හැකි වන්නේ අපරාධ දූෂිතවලට හවුල් නොවුවන්ට පමණයි. එය තමයි ජාතික ජනබලවේගයේ නියමය. කවුරු හරි කල්පනා කරනවා නම් නීතිය විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා මේ වගේ පාලකයන් ඕන කියලා ඒගොල්ලන්ට පුළුවන්කම තියෙන නැවත නැවතත් ධනය බලය තියෙන අයට නීතිය රින්ගන්නත් දුබල දුප්පත් අය නීතියට කොටු කරන්නත් විතරයි. එනිසා යලි අපේ රටේ නීතිය සහ විධානයේ ආධිපත්‍ය තහවුරු කරන්න. ඊළඟ අපේ රටේ පැතිරීමේ තිබෙන විශාල සමාජ අපරාධ මේ ළඟදී මම අන්ඩෝප්‍රි පළාත ගියාට පස්සේ ඒ ගම්වල අය මුණ ගැහුණා. මේගොල්ලෝ කිව්ව මොකද්ද? එකයි කිව්වේ. මේ ගම් ඇතුලේ කුඩු ව්‍යාප්ත වෙලා තියෙනවා කිව්වා. වීගෝනියක් මිදුලේ තියන්න බෑ වීගෝනිය උස්සයි යනවා කිව්වා. රෙදි කැල්ලක් වැලේ වල්ලා තියන්න බෑ රෙදි කැල්ල උස්සයි යනවා කිව්වා. තරුණියක් ගෙදරක තියලා යන්න බයයි කුඩුකාරයෝ හැමතැනම කිව්වා. එකයි කිව්වේ. ගම්වල කියන විදිහට උඹට පින්සින්ද වෙයි මේ ටික නැති කරලා දුන්නොත් කිව්වා. එකයි කිව්වේ. කොහොමද මේ අපරාධ ව්‍යාප්ත වුනේ? මේ තරම් විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය අපේ රටේ මේ තරම් ව්‍යාප්ත වුනේ මොකක් නිසාද?
යන් කවරක්වත් නිසා නෙවෙයි මේක පිටිපස්සේ තාමත් සක්‍රියව මැදවත් වූ දේශපාලකයන් ඉන්නවා. ඔයගොල්ලෝ දන්නවා. ගම්පහ කවුද ගියන්නේ කියන දන්නේ නැද්ද? දන්නේ. ඔහු හැමතැනම එහෙම තමයි. මේ දේශපාලක තමයි මේක පිටිපස්සේ ඉන්නේ. ඒ නිසා අපේ රටේ අද විශාල ව්‍යසනයක් බවට මේ මත්ද්‍රව්‍ය කුඩු පැතිරීම ප්‍රධාන වී තිබෙනවා. ගම් නියම් ගම්ගත් මේ අපේ මහරගම අපේ മന്ത്രിතුමා ඉන්නවා සුරවීර සහෝදරයා. එයාගේ දරුවා යන ඉස්කෝලේ. නික 6 පන්තිවල. අපිට මෙයාගේ යාළුවෙක් ඉන්නවා කියලා කැලුම් කියලා. ඒ පන්තියේදී කියනවලු ටීචර් කැලුම්ගේ බෑග් එකේ කුඩු තියෙනවා. මේ 6 පන්තිය. බලනකොට කුඩු. තාත්තා හිරි අම්මා කුඩු බිස්නස් එක පටන් අරගෙන. දරුවා තේ ඉස්කෝලේ වෙනකොට එනවා. ඇරලා යනකොට කුඩු ටික බෙදාගෙන යනවා. මෙතෙන් ඇවිල්ලා තිබෙනවා. මම හිතනවා මේ ගම්පහවට විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය වලින් තෝතැන්නක් බවට පත් වෙච්ච බව පහුගිය දවස්වල වාර්තා වුණා. ওই මත්පෙති ගේන්නේ කවුද? ඔය ටැබ්ලට් ගේන්නේ කවුද? ඒ කිසිවක් අපේ රටේ නිෂ්පාදනය කරන්නව නෙවෙයි. අක්වත් අපේ රටේ නිෂ්පාදනය කරන්නව නෙවෙයි. මේ ඔක්කොම ආනයන කරන්නව. අපේ රටට එන්න පුළුවන් මාර්ග දෙකයි තියෙන්නේ. විශේෂම අපේ රට දූපතක්. අපිට එන්න මාර්ග දෙකයි තිබෙන්නේ. එක්ක වරායෙන් එන්න ඕන, එක්ක මුහුදෙන් එන්න ඕන, එක්ක ගොඩබිමෙන් එන්න ඕන. මේ ගුවනින් එන්න ඕන. ගුවනින් නො මුහුදෙන්. ඉතින් මේ දෙක රැක ගන්න බැරිද? රැක ගන්න පුළුවන්. කියන්නේ මුහුදෙන් එන එක ආරක්ෂා කරගන්නත් පුළුවන්. නිසා කුඩා මුහුදු තීරයක් අපිට තිබෙන රට වටේ වුණාට නේද? ඒතර මුහුදත් අපි ආරක්ෂා කරමු. එයාපෝට් තියෙන ජාත්‍යන්තර එයාපෝට් එකයි අනිත් එකට එන්නෙත් නෑ නේ එකයි තියෙන්නේ. ඒක බේර ගන්න බැරිද? බේර ගන්න පුළුවන්. ඇයි එහෙනම් මේක ව්‍යසනයක් දක්වා මාරු වෙ තිබෙන්නේ? දැන් මම දැක්ක පහුගිය කාලේ කුඩු අල්ලනවා කියලා කියනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා විශාල ලෙස කුඩු අහු වෙනවා. ගේන ඔක්කොම අහු වෙනවා. ගේන ඔක්කොම අහු වෙනවනම් ගේන්නේ නැහැ. මේ අහු වෙන ඉතා සොච්චම් ප්‍රමාණය. මේ කුඩු ජාලයේ බිඳ වැටෙන ආණ්ඩුවක් මාරු වෙනකොට අපි ඒක දන්නවා. ආණ්ඩුවක් මාරු වෙනකොට රටේ කුඩු වීගයක් ඇති වෙනවා. ඒයි නව ආණ්ඩුවේ ඒජන්තවරු නිසිපරිදි ස්ථානගත වෙනකන් කුඩු ඒ කියන්නේ නිසිපරිදි ස්ථානගත වෙනකන් කුඩු ටිකක් නැතුව යනවා. ඒ කියන්නේ ආණ්ඩුවක් මාරු වෙන මාස 3-4ක් මේ අර්බුදේ තියෙනවා. ආයෙ මොකද කට්ටිය ටිකක් එළියට එනවා. අලුත් කට්ටියක් ස්ථානගත වෙනවා. ආයෙ කුඩු නෙට්වර්ක් එක ශක්තිමත් වෙනවා. ඒකට දේශපාලකයන් ඉන්නවා. 84000ක් වන පොලිසිය තා කුඩා ප්‍රමාණයක් සම්බන්ධ වෙලා තිනවා. ඇත්ත. ව්‍යාපාරිකයන් කීප දෙනෙක් සම්බන්ධ වී තිනවා. පාතාලේ සම්බන්ධ වී තිබෙනවා. මේක එක ජාලයක්. මේ ජාලය ආයෙ මොකද ආණ්ඩුව බිඳ වැටෙනකොට මේ ජාලය ටික කාලයකට බුරුල් වෙනවා. පොඩි අන්දමන්ද වෙනවා. මාස 3-4ක් යනකොට ආයෙ ජාලය ස්ථාපිත වෙනවා. කුඩු වීගේ නැතු වෙනවා. ඒ කියන්නේ එක ආණ්ඩුවක් විසින් කරපු කුඩු ජාලය අනිත් ආණ්ඩුව එනකොටම චුට්ටක් හෙල්ලිලා නැවත ඒ ආණ්ඩුව ආපුවම මේක ස්ථාවර වෙනවා. ඒ නිසා මේ කුඩු ව්‍යාපෘතිය පිටිපස්සේ ඉන්න දේශපාලකයන් අපේ රටේ තරුණ පරම්පරාව විශාල ප්‍රමාණයක් මේකට ගොදුරු වෙලා තිබෙනවා. මේකෙන් මේ තරුණ පරම්පරාව මුදව ගන්නවා. මුදවගත හැකි කාටද? එවැනි අපරාධ ව්‍යසනයන් සහිත ව්‍යාපාරවල නොයෙදෙන ඒගේ ආශිර්වාදේ හෝ ඒගොල්ලන්ගේ මැදිහත් වීම අපේක්ෂා නොකරන දේශපාලන ව්‍යාපාරයකට පමණයි මේ මත්ද්‍රව්‍ය උදුරෙන් අපේ රට මුදව ගන්න හැකි වෙන්නේ. මේක මුදව ගන්න. ඇත්තව මේ නිකන් නේද? නේද? කුඩු මුදලාල්ලා වටේ තියාගෙන ඇවිල්ලා කුඩු නැති කරනවා. මම කියන්නේ කාටද මේ කියන්නේ? මේක නැති කරන්න ඕන. අපි ඔයගොල්ලන්ට කියනවා අප මේ වේදිකාවේ ඉඳන් ඔබට කියන හැම දෙයක්ම අපි කරන මිනිස්සු අත්තරන මිනිස්සු නෙවෙයි. කරනවා. ඒ සඳහා නීති, ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමට කිසිසේත්ම අපි පසුබට වෙන්නේ නැහැ. ඒකත් අපි ඔබට සාතික කරනවා. මතකද බලන්න. ඒ නිසා අපේ රටේ සමාජය යහපත් කිරීමේ ක්‍රියාදාමයටත් අපි අතපවන්න ඕන, පණ පවන්න ඕන. ඊළඟ විශේෂම ගත්තොත් අපේ ව්‍යාපාරිකයන්. අපේ රටේ ව්‍යාපාරිකයන්ට මොකද්ද වෙලා තිබෙන්නේ? ප්‍රධාන ව්‍යාපාරිකයන් කණ්ඩායමක් මේ ළඟදී මට හම්බුණා. හම්බුන වෙලාවේ මම ඉස්සරලා මෙවි. ඕගොල්ලන්ට නිින්ද යනවද කියලා. ඒගොල්ලොත් බැලුවා ඒගොල්ලන්ට නිින්ද යන්නේ නැත්නම් කාටද නිින්ද යන්නේ කියලා. මොකද සිද්ධ වෙලාද? ඒ හැම කෙනාටම යම් නීති විරෝධී ක්‍රියාවන්ගේ යෙදෙන්න පොළඹවලා තිබෙනවා. අපි ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නවා වරායෙන් බඩු නිදහස් කර ගැනීම කියලා. වරායෙන් බඩු නිදහස් කර ගැනීම පිළිබඳව අපි ඉගෙන ගන්නවා. ඒක පොතේ තියෙනවා.
හැබැයි අපේ රටේ සිද්ධ වෙන්නේ වරායෙන් බඩු පැන්නීම. කොහොම හරි පන්න ගත්තද? එහෙමනේ යන්නේ. නේද? තාම බඩු ටික ඇවිල්ලා තියෙනවා පන්න ගන්න බැරි වුණා. හැම ව්‍යාපාරෙම මේක පොළඹලා තිබෙනවා. වරායෙන් බහන්න නිදහස් කරගෙන වෙනකොට වරායෙන් බඩු පැන්නීමට සිදු වී තිබෙනවා. කවර හෝ ව්‍යාපාරිකයෙක් නිසි පරිදි බඩු ගෙවලා වරායෙන් බඩු නිදහස් කරගන්න ගියොත් පන්නපු බඩු වෙලඳ පොලේ තියෙනවා. යට ව්‍යාපාර කරන්න බෑ. ඒ නිසා හැම කෙනාටම පොළඹවනවා වරායෙන් බඩු පැන්නීමට. සෑම ව්‍යාපාරිකයෙකුට පොළඹවනවා. අපි වාණිජ්‍ය විද්‍යාව ඉගෙන ගන්නවා හැම ගනුදෙනුවක්ම ලියන මුදල් පොතක්. ඒ කියන්නේ කෑෂ් බුක් එකක් තියා යන්න ඕනේ. එදිනදා ගනුදෙනු ලියන්න. දැනුත් ලියනවා. හැබැයි ලියන ගම ආදායම් බද්ද දෙපාර්තමේන්තුවට පෙන්වන්න වෙන පොතක් ලියනවා. මේක ගිණුම් දෙකක් තියෙනවා. ඉතින් අපි හැම කෙනාටම පඩියක් දෙනකොට පඩි පත සමග බේසික් එක සමග පඩි දෙනවා වගේම කවරටත් දාලා කීයක් හරි දෙනවා. බදු වලින් නිදහස් වෙන්න. ඒ නිසා මම මේ ව්‍යාපාරිකෙන් ඇහුවේ ඕගොල්ලෝ වරාය පන්න බඩු අහුවේද? ආදායම් බදු ෆයිල් එක අහුවේද? බේසික් එක දීපු විදිහ අහුවේද කියලා කල්පනා කර කර ඉන්න නින්ද යන්නේ. ඒ නිසා අපි මේ රටේ ව්‍යාපාරයකට පළමු දේ තමයි නීත්‍යානුකූලව ව්‍යාපාර කිරීමට සඳහා අවශ්‍ය වන පස පරිසරය නිර්මාණය කරන ආර්ථිකයක් අපි නිර්මාණය කරනවා. උනන බය නැතුව අපි කියනවා. සාධාරණ ව්‍යාපාරවල දෙන්න පුළුවන්. සදා අපේ ව්‍යාපාර එනිසා තමයි ක්‍රමානුකූලව කළු ව්‍යාපාරිකයන් අතර යමින් තිබෙන්නේ. ගොඩක් නගරවල කතා වෙනවා. ඒ කඩේ නම් රෙදි ටිකක් ලාභේ පන්න පොද කොහෙද තියෙන්නේ කියන්නේ? කියනවා. ඉතින් මේක සිද්ධ වෙලා තියෙන්නේ. මේක පිරිසුදු කරන්න ඕන. ඒක ව්‍යාපාරිකයන්ට සහනයක්. ඒ විතරක් නෙවෙයි. අපේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඔය කුඩා ව්‍යවසායකයන් මොකද වෙලා තිබෙන්නේ? හැමදේම අනාථ වෙලා තියෙන්නේ. වැඩි ප්‍රමාණයක්. ඒක ඩිමෝ බට්ටා කෙනෙක් ගන්නවා. ඩිමෝ බට්ටා කෙනෙක් නේද? ඩිමෝ බට්ටා කෙනෙක් කරන් බිස්නස් කරන්න හදනවා. ඩිමෝ බට්ටාගේ වාරිකය ගත්තොත් මාසෙකට රුපියල් 28000ක් ගෙවනවා. ඉතින් රුපියල් 20000 ඩිමෝ බට්ටාගේ මොනවද කොමුඩු ගෙනල්ලා විකුණන පාර තියාගෙන. හරිද? ඉතින් දවසට ආසන්න වශයෙන් ඩිමෝ එකට ගෙවන්න රුපියල් 1000ක්. Tamanට ජීවත් වෙන්න 1000ක් උත් උන. රුපියල් 2000ක් වුණා ආසන්න වශයෙන් ගත්තා. කොමුඩු ගෙඩි 100ක් විකිනින්නේ කියලා හිතුවොත් නේද? තමන්ගේ වියදමට කොමුඩු ගෙඩියක් රුපියල් 20ක වැඩි වෙන්නේ. මේකයි වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ව්‍යාපාර අද අපේ රටේ සියලුම කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් අරබුදට ගිහින් තිබෙන්නේ. මේගොල්ලන්ට දැක්මක් නැහැ. කවුරුවත් සලස්මක් දෙන්නේ නැහැ. කවුරු හරි ඩිමෝ බට්ටා කෙනෙක් ගෙනපුවා තව කෙනෙක් බට්ටා කෙනෙක් කියනවා. දැන් ඔයගොල්ලෝ බලන්න මේ නුවර මේ පාරේ යනකොට පාරේ දෙපැත්තේ හැම කෙනාම try කරන්නේ මොකද්ද? ඉතින් ප්‍රධාන පාරක් අයින් ඉන්නවනම් කඩයක් දාන්න ඕනේ. එහෙම තියෙනවා. ඒක ගේ හදන මුණ කඩ කාමරෙකුත් හදනවා. වැඩිපුර වහලා තියෙන මොනවද? පාර බලන්න. දෙපැත්තම වහලා. අපි දැකලා තියෙන සමහර කඩ දින යනකොට කොත්තු කඩය. ඊළඟ දවසේ උඩ බියුටි සැලූන් එක. නේද? කොත්තු ලෑලි කොච්චර තියෙනවද බලන්න පාර දෙපැත්තේ. ඔය ඔයගොල්ලෝ පාරේ යනකොට බලාගෙන යන්න දෙපැත්ත කොච්චර කොත්තු ලෑලි ආප්ප ලෑලි නේ ඔය තියෙන කොච්චර තියෙනවද කියලා බලන්න. එයි. මග පෙන්වීමක් නැහැ. අපේ රට සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා කැඳවන්නේ ඉවට. එහා කෙනත් කොත්තු දැම්ම මාත් කොත්තු දාන්න ඕන කියලා හිතනවා. එහා කෙනෙක් බට්ට ගෙනවා මාත් බට්ට ගේන්න කියලා හිතනවා. නිසා මෙහෙවීමක් නැහැ. ඉලක්කයක් නැහැ. ඒ නිසා තමන් ඉවට ණයක් අරගෙන මේ වගේ යොදවලා තියෙන හැම දෙනාම මල් වගා කරුවන්ගේ සිට සෑම දෙනාම අද මොකද වෙලා තියෙන්නේ ණය බරක හිරකරු බඩට පත් වෙලා නැද්ද? මේක වෙලා තියෙන්නේ. එයි මේ සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මග පෙන්වීමක් දෙන්න ඕන. කොතනද ආර්ථික ශාස්ත්‍රයේ පළල් වෙමින් තිබෙන්නේ? කොතනද ඔබේ ආයෝජන යන්න ඕනකම තිබෙන්නේ? එතන මොකක්ද ඇති වී තිබෙන වෙළඳ පොළේ තත්ත්වය? ඒ තොරතුරු සංඛ්‍යා දත්ත පර්යේෂණ සමීක්ෂණ ඔක්කොම තියෙන ආණ්ඩුව සතු. ඒ ආණ්ඩුවක් හදවලා න්‍යාය පත්‍රයක් හදන්න ඕන. ඒ න්‍යාය පත්‍රයට අපි සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා කැඳවන්න ඕන. අද සිදු වී තිබෙන දේ තමයි ඉවට සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ දෙනවා. ඒ නිසා 100ක් පටන් ගත්තොත් එක්කෙනෙක් දෙන්නෙක් ගොඩ එනවා. 90ක් 98ක්ම ණයකරු බවට පත් වෙන ඔය ඕනෑම කුඩාම බිම්මල් ව්‍යාපාරේ ඉඳන් පටන් ගත්ත හැම කෙනාම අන්තිමට ණයකරු වෙලා තමයි කෙලවර වෙලා තියෙන්නේ. ඔයලා බලන්න ගම්වලට ගිහින්. මේක මෙතන නැති වී තිබෙනවා. ඒ නිසා සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයලි අපේ රට කැඳවන්න ඕන. මොකද අපේ රටේ තියෙන බදු ෆයිල් ලක්ෂ 2ක් විතර. 2යි ගන්න. මේ බදු ෆයිල් ප්‍රමාණ ලක්ෂ 5ක් දක්වා වැඩි කරන්න ඕන. 1999 ආණ්ඩුවේ ආදායම දල ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයකට 23ක් තිබුණා. රටේ ජාතික ධනයෙන් 23ක් ආණ්ඩුවේ ආදායම හැටියට ආවා. 2014 වෙනකොට ආණ්ඩුවේ ආදායම 11.5යි.
හරි අඩකින් කඩාවැටෙන 2015 වෙනකොට. දැන් මේ ආණ්ඩුව සැලසුමක් හදලා තියෙනවා 15 දක්වා වැඩි කරන්න. 15 දක්වා වැඩි කරන්නේ කොහොමද? අර තියෙන බදු ෆයිල් ටිකටම තව පට්ට ගහන හැම ගහන තැනකට අවිලා තිබෙනවා. කොහොමද අපි අලුත් ව්‍යවසායකයන් කණ්ඩායමක් අපේ රටේ නිර්මාණය කරන්නේ? අඩුම තරමේ අපි අවුරුද්දක් දෙකක් ඇතුළත අපේ රටේ බදු ෆයිල් ප්‍රමාණය ලක්ෂ 5 දක්වත් වැඩි කරන ඉලක්කයකට යන්න ඕන. නව ව්‍යවසායකයන් කැඳවන්න. ඒක විතරයි ආණ්ඩුව ආදායම වැඩි කරගන්න පුළුවන්. ඒ වැඩි කරගන්න ආණ්ඩුව ආදායම තමයි සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයට සංවර්ධනය කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ සඳහා දැක්මක් අපි හදනවා. ඒ වගේම එක්රැස් කරගන්නා ධනය භාණ්ඩාගාරයට එක්රැස් කරගන්නා ධනය ඉතාමත් අර පරිස්සම් ලෙස යොදවන්න ඕන. ප්‍රමුඛතාවෙන් සහිත යොදවන්න ඕන. එවැනි සලස්මක් අපේ රටට ගේමු. එනිසා මේ රට සෑම ක්ෂේත්‍රයකම කඩාවැටුණු රට ඉතාමත් හොඳ දිශාවකට පරිවර්තනය කරන්න හැකියාව අපි හිතන විශ්වාසය අපිට තිබෙනවා. එකල හැකි. මේ රට හදන්න පුළුවන්. මේ රට හදන්න බැරි නම් හදන්න රටක් ලෝකේ කොහෙවත් නෑ මතක තබා ගන්න. ඒකනේ මේ දේශපාලකයා මේ රට කරලා තියෙන විනාශය මැද්දේ මේ රට මේ විදිහට තියෙන එකෙන් තියෙනවා මේක හදන්න පුළුවන්. නැත්තම් මේක මේ විදිහට නෑ. අර ඒ තරම මේක හදන්න පුළුවන් කියන එකම සාධකීතන. මේ තරම් විනාශකම් කරලා මේ රට මේ විදිහට හරි පවතිනවා. නිසා මේක හදන්න පුළුවන් රාජ්‍ය. ඒකට අනිවාර්යයෙන්ම නව දේශපාලන පරිවර්තනයක් ඕන. ඒ සඳහා ඉතාමත් හොඳ අවස්ථාවක් අපිට දැන් ඇවිල්ලා තිබෙනවා. මේක ඉතාමත් වැදගත් අවස්ථාවක්. හැම කෙනාම වෙනසක් ගැන ප්‍රාර්ථනා කරන අවස්ථාවක්. හැම කෙනාම යම් වෙනසක් අවශ්‍යයි කියලා කතා කරන වෙලාවක ඇවිල්ලා තිබෙනවා. So අපි හැමදෙනාම මැදිහත් වෙන්න ලෑස්ති නම් අපි මේ ශාලාව එකතු වෙලා කරන සාකච්ඡාව නෙවෙයි. ඔබ ගෙන්ගෙට ගිහලා පුරවැසියන් ආමන්ත්‍රණය කරන්න ලෑස්ති නම් අලුත් කෙනෙක් එකතු කරගන්න ලෑස්ති නම් නව කෙනෙක් එක්ක නව සංවාදයක් පටන් ගන්න ලෑස්ති නම් අපිට මේක වෙනස් කරන්න පුළුවන්. අපේ සහෝදර ගොඩක් හම්බුනාම අපිට කියනවා සහෝදරය අපිට ටීවී නාලිකාවක්වත් තිබ්බොත් හොඳයි නේද කියලා. අපි දන්නවා. අපි දන්න මේ ගොඩක් නාලිකාවලට සමහර අයිතිකරුවන්ට දේශපාලන පක්ෂ තියෙනවා. සමහර පක්ෂ වලට නාලිකා තියෙනවා. නාලිකා වලට පක්ෂ තියෙනවා, පක්ෂ වලට නාලිකා තියෙනවා. දෙකම එකයි හොඳ. ඉතින් මේක වෙලා තියෙන්නේ. ඉතින් එහෙම නෙවෙයි තියෙන්නේ මේක. ඒ නිසා අපිටත් කියන සහෝදරයා ඒගොල්ලන්ට නම් තියෙන අපිත් එකක් පටන් ගමුද? ඒක දැනන්නේ නේද? දැන් අපි හිතනවා අපේ රටේ මේ නාලිකා හරහා ජනතාව ගාවට ගිහලා ආමන්ත්‍රණය කරමු කියලා සාකච්ඡාවක් යෝජනාවක් අපිට එල්ල කරමින් තිබෙනවා. අපි තියෙන නාලිකා වලින් ප්‍රයෝජනයක් විඩක් ගන්න උත්සාහ කරමු. හැබැයි අපි හැම විටම නිතර නෙමෙයි. අපි තියෙන අපි අසල්වැසියත් එක්ක කතා කරන්න ලෑස්තිද? වැඩපොලේ අපි අනිත් එක්කෙනාත් එක්ක සංවාදයේ දෙන්න ලෑස්තිද? කාර්යාලයේ අපි අනිත් එක්කෙනාත් එක්ක මේ සාකච්ඡාව කරන්න ලෑස්තිද? අපි යන බස් රියේදී මුණ ගැහෙන කෙනාත් එක්ක මේ දේශපාලන සාකච්ඡාව කරන්න ලෑස්තිද? අපි හැමදෙනාම එකතුව මේ සාකච්ඡාව කරන්න පුළුවන් නම් අපිට මුණ ගැසෙන හැම කෙනත් එක්කම මේ වෙනස ඇති කරන්න පුළුවන්. නේද? එනිසා මම මෙතන රැස් වෙලා ඉන්න ඔබ අපි තාම මැතිවරණ ව්‍යාපාරයේ අර එතෙන්ට අපි එළද මේ තියෙන ඇත්තගත මැතිවරණ ව්‍යාපාරය සූදානම් කිරීමවල මෙතෙන්ට රැස් වී සිටින ඔබට අපි ඉල්ලා හිටින්නේ ඔබ දැන් ගිහිල්ලා කතා කරන්න පටන් ගන්න. මේ ඇති වී තිබෙන ව්‍යසනය මේ ව්‍යසනයේ රට මුදවා ගැනීම සඳහා තිබෙන මාවතත් ඒ ගොඩනැගීම සඳහා තිබෙන දැක්ම ඔබ සාකච්ඡා කරන්න පටන් ගන්න. මොකද පොදු ජනයා වෙනසක් ඉල්ලමින් සිටිනවා. ඒ වෙනසට අපි හරියටම ආමන්ත්‍රණය කරන්න පුළුවන් වුණොත් ඒ අය ගාවට ගිහලා අපි හරියම සංවාද කරන්න පුළුවන් වුණොත් සහතික වශයෙන් මේ සටන ඉතා ඉක්මනින් ජයග්‍රහණයෙන් කෙලවර කරන්න පුළුවන් සටනක් බව සාතික. අන්න ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙමු. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා මැදිහත් වෙමු කියලා ඉල්ලා සිටිමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනකටම ජය වේවා කියලා ප්‍රාර්ථනා